සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ ලෞතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අපරිමිත දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද, අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත්, අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසීම උදා කරගන්නත් බලාපොරොත්තු ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ තණ්හා වර්ගයේ සඳහන් වන ගාථා රත්නයන් දෙකක්. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ මේ ගාථා රත්නයන් දේශනා කරන්න හේතු වුණ කාරණාව මුල් වෙලා තිබුණා. අපි මුලින් මේ කාරණාව ටිකක් සිහිපත් කළොත්, සවැත් නුවර නොයෙක් අපරාධ කරපු හොරු කණ්ඩායමක්. කොසල් මහරජුරුව ඉදිරියට පැමුණුවාට පස්සේ කොසල් රජුරුව මේ හොරුන්ට දඬුවම් කළා. සමහර අය දඬු කඳේ ගැහුවා. එහෙම දඬුවමක් තියෙනවා, අපේ අය අහලා තියෙනවා. තව සමහර අය ඔය බැබුස්තන ආදීන් හදාපු වර මදු, තනකොළ වර්ගයක්, අඹරලා හදාගත්ත කඹ, ඒ වගේ දේවල් වලින් හිර කරලා බැඳලා තවත් නොයෙක් දඬුවම් වලට පමුණුවලා අවට ප්‍රදේශවල වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දකින්න ඕන කියන කැමැත්තෙන් ජේතවනාරාමයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දැකලා වන්දනාමාන කරලා අවවාද අනුශාසනා ලබාගෙන එදා පිණ්ඩපාතෙ වෙටියා. ඒ භික්ෂූන් වහන්සේලාට හිතුණා පිඬුසිඟා වඩින ගමන් හිරමැදිරිය බලන්න ගියොත් හොඳයි කියලා. ඒ නිසා කල් වේලා තිබුණ නිසා උන්වහන්සේලා හිරමැදිරියටත් වැඩියා. ඒ වැඩියට පස්සේ දැක්ක අර දඬු කඳේ දාලා හිටපු අය නොයෙක් කඹ වලින් ගැට ගහලා හිර කරලා, තවත් නොයෙක් වද බන්ධන වලට පමුණුවලා, ඊ타ත්ම වේදනාවෙන් සමහර අයට හෙලවෙන්නවත් බෑ, සමහර අයට නැගිටින්න බෑ. නමුත් බැඳලා දාලා මේ කාරණාව දැකලා උන්වහන්සේලාට ලොකු සංවේගයක් ඇති වුණා. පිණ්ඩපාතෙත් වැඩලා, දානෙ සිඟාගෙන වළඳලා නැවත බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ටික වෙලාවක් භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා බහ කර කර ඉඳලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අද පිඬුසිඟා වඩින ගමන්
අපි හිරමැදිරිය බලන්නත් වැඩියා. අනේ ස්වාමීනි මේ මිනිස්සු විඳින දුක, ඒ මිනිස්සු බැඳලා දාලා හිටපු හැටි, ඒ බන්ධන වලින් කොහොමවත් මිදෙන්න නම් බෑ ස්වාමී. ඒ තරම් තදේට බැඳලා දාලා මහා දුක් ගොඩක් විඳිනවා. මේ ආදි වශයෙන් කරුණ සිහිපත් කළා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, ඔය බැඳුම එච්චර බැඳුමක් නෙමෙයි. ඔය දැකලා තියෙන ලොකු බන්ධනයක් එහෙම නෙමෙයි. මේ ලෝකේ තියෙන මහා ලොකු බන්ධනත් එක්ක සංසන්දනය කරනකොට ඕකත් බන්ධනයක්ද මහණෙනි කියලා ඇහුවා. එහෙනම් ස්වාමීනි, මීටත් වඩා ලොකු බන්ධන තියෙනවද? ඒ මොනවද කියලා ඇහුවා. කාරණාව පැහැදිලි කරන්න අපේ භාග්‍යතුන් වහන්සේ අතීත කතාවක් දේශනා කළා. මහණෙනි, අතීතේ බරණැස් නුවර බරණැස් රජුරෝ රජකම් කරන කාලේ දුප්පත් කුලයක ඉපදිච්ච එක තරුණයෙක් බොහොම අමාරුයි කුලී වැඩ කරමින් තමන්ගේ තාත්තගේ මරණයෙන් පස්සේ මව පෝෂණය කළා. කාලයක් මේ විදිහට බොහෝම දුක් විඳලා නමුත් තමන්ගේ අම්මා පෝෂණය කර කර ඉන්නකොට අම්මා සඳහන් කළා, පුතේ උඹ දැන් විවාහයක් වෙන්න ඕන කියලා. නමුත් ඒ කාරණාවට පුතා බොහෝම අකමැති විවාහ වෙන්න. නමුත් අම්මා නිතර ඇවටිලි කරනවා. අම්මගෙන් බේරෙන්න බැරිම නිසා විවාහ වුණා. පුතාට විවාහයක් කරලා දීලා ඒ විවාහ මංගල්‍යයෙන් පස්සේ ටික දවසකින් අම්මත් මැරිලා ගියා. දැන් මේ තරුණයා තමන්ගේ බිරිඳට අවශ්‍ය හැම දෙයක්ම සපයලා දෙනවා. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වස්ත්‍රාභරණ, මේ නොයෙක් දේවල් සපයනවා. මෙහෙම ඉන්න අතරේ ඔහුගේ බිරිඳ ගැබිනියක් වුණා. තවත් ටික කාලයක් ගත වෙනකොට මේ තරුණයාට මේ ගිහි ගෙදර පිළිබඳව මහා කලකිරීමක් ඇති වුණා. ඒ නිසා බිරිඳ ළඟට ගිහිල්ලා කියනවා, ඔබ පුළුවන් විදිහට කුලී වැඩක් කරගෙන හරි ජීවත් වෙන්න. මට නම් මේ ගිහි ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මම යනවා මහාන වෙන්න කියලා. මට ඒකට අවසර දෙන්න කිව්වා. ඇය කියනවා, ස්වාමීනි, මම දැන් ගැබිනි කෙනෙක්. මේ දරුවා බිහි වෙනකන් ඉඳලා දරුවගේ මූණත් බලලම ගිහිල්ලා මහාන වෙන්න කියලා. බිරිඳ කියපු නිසා නිශ්ශබ්ද වුණා. කල් වයස් ගෙවිලා බොහොම නිරෝගීව කරදරයකින් තොරව ඇය දරුවා බිහි කළා. ඊට පස්සේ කියනවා, ඔබ කරදරයකින් තොරවම දරුවා බිහි කළා. එහෙනම් දැන් අපහසුතාවයක් නැහැ. මම දැන් මහාන වෙන්න යන්නද කියලා. ඒ වෙලාවේ ඇය කියනවා, ස්වාමීනි, මේ දරුවා කිරි බීලා ඉවර වෙනකන්වත් ඉන්න කියලා. එතකොට තව අවුරුදු 2-3ක් සමහරලාට ඉන්න වෙයි. ඔය අතරේ ඇය නැවත ගැබ් ගත්තා. මෙයා පුරුෂයා කල්පනා කළා, මම කියන විදිහට කටයුතු කරන්න ගියොත් මට මම් බලාපොරොත්තු වෙන තැනට යන්න හම්බෙන්නේ නැහැ. මට ඒකට අවසරයක් දෙන්නෙත් නැහැ. එහෙම හිතලා දවසක් මහ රෑ නැගිටලා ඇයත් දරුවත් නිදාගෙන ඉන්න වෙලාවේ ඔහු ගෙදරින් පිට වෙලා යනවා. ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙනවා. පැවිදි වෙලා අභිමතාර්ථයේ පරිදි භාවනා වඩලා
ලෞකික ධානයන් පවා ලබා ගත්තා. ආන් එයින් පස්සේ තමන් අත්හැරපු තරම සිහිපත් කරලා බොහොම ප්‍රීතියෙන් ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා. ඒ ප්‍රීති වාක්‍ය අපේ බුදුරජාණන් වහන්සේ මෙදා මේ භික්ෂූන් වහන්සේලාට කියලා දෙනවා. ඒ ප්‍රීති වාක්‍ය තමයි ධර්ම මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ. එතකොට එදා අබුද්ධෝත්පාද කාලයක ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙලා ඔහු කරන ප්‍රකාශය මෙදා ලෞතුරා බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙනවා. ඒ අනුමත කිරීමත් එක්කම ඒ ප්‍රකාශය බුද්ධ දේශනාවක් බවට පත් වෙනවා. නතං දල්හං බන්ධන මාහු දීරා යදා යසං දාරුජං පබ්බජං සාරත්ත රත්තා මණි කුණ්ඩලේසු පුත්තේසු දාරේසු ච යා අපෙක්ඛා. මේක තමයි පළවෙනි වාක්‍යය. පළවෙනි ගාථාව. දෙවෙනි ගාථාවේ සඳහන් කරනවා ඒතං දල්හං බන්ධන මාහු ධීරා ඕහාරිනං සිතිල දුප්පමුංචං ඒතම්පි චෙත්වාන පරිබ්බජන්ති අනපෙක්කිනෝ කාම සුඛං පහය. පින්නතුනි, කෙනෙක් ප්‍රකාශ කරපු ප්‍රීති වාක්‍යයක් භාග්‍යතුන් වහන්සේ අනුමත කරන වැකියක් බවට පත්වෙන්න මේ ප්‍රකාශයේ මොනතරම් නිවැරදි වෙන්න ඕනද? ලෞතුරා බුදු කෙනෙක් අගයන ඒ තරම්ම නිවැරදි වාක්‍යයක් ප්‍රකාශ කරපු මොහු කවුරු වෙන්නේ නැද්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, එදා බිරිඳ අතහැරලා දාලා පැවිදි වෙච්ච ඒ තරුණයා වෙන කවුරුවත් නෙමෙයි ලෞතුරා බුදු වෙච්ච මමමයි කියලා. එහෙනම් පින්නතුනි, මේ ගාථාවේ සඳහන් කරන කාරණාව ටිකක් සාකච්ඡා කළොත්, නතං දල්හං බන්ධන මාහු ධීරා යදා යසං දාරුජං පබ්බජං. සඳහන් කළා යකඩ, දැව, තන, රැහන් ආදීන් කරන ලද බැඳුම දැඩි බැඳුමක් නෙමෙයි. යකඩින් බැන්දොත්, දැව වලින් බැන්දොත්, දැව වලින් බඳිනවා කියලා කියන්නේ දඬු කඳ වාගේ දේවල් දැවයෙන් හදලා තියෙන්නේ. ඒකයි මේ දැව වලින් බඳිනවා කියලා කියේ ඒ වාගේ දේවල්. ඊළඟට තන කියලා මෙතන සඳහන් කළේ තනකොළ කෙඳි එකතු කරලා අපි කොහු අඹරනවා වාගේ අඹරලා හදාපු කඹ බැබුස් තන කියලා කිව්වේ. ඒ සඳහා යොදා ගන්න විශේෂ තනකොළ විශේෂයකින් හදන කඹ. තවත් නොයෙක් රැහන් මේ ආදීන් යම් කෙනෙක් බැඳලා ඉන්නවා නම් ඒක දැඩි බැඳුමක් නෙමෙයි කියලායි සඳහන් කරන්නේ. එහෙමනම් මොනවද දැඩි බැඳුමක් වෙන්නේ? මෙතන සඳහන් කරනවා සාරත්ත රත්තා මණි කුණ්ඩලේසු පුත්තේසු දාරේසු ච යා අපෙක්ඛා. මේ මුලින් සඳහන් කරපු දේවල් වලින් බැඳට වඩා දරුණු බන්ධනයක් තමයි ධනයට බැඳෙන එක, ඉඩමට බැඳෙන එක, වතු පිටි වලට බැඳෙන එක, රන් රිදී මුතු මැණික් වලට බැඳෙන එක, දූ දරුවන්ට බැඳෙන එක, ස්වාමි භාර්යාවන්ට බැඳෙන එක. මේවා තමයි මේ සංසාරේ තියෙන දැඩි බැඳුම් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දැන් එතකොට කාරණාව පැහැදිලි ඇති. යකඩ වලින්, ලී වලින්, රැහන් වලින් කරන බන්ධනයට වඩා ඉඩමට,
ගෙදරට, වතු පිටිවලට, බිරිඳට, දරුවන්ට, නෑදෑයන්ට තියෙන බැඳීම අරට වඩා දැඩි කියලා සඳහන් කරනවා. පින්නතුනි මේ කාරණාව අපි ටිකක් සාකච්ඡා කළොත් ඉඩකඩම් වලට බැඳුන අය කොයිතරම් අකුසල් රැස් කරගන්නවද? දැන් කඹයකින් බැඳලා නම්, රැහන් වලින් බැඳලා නම් අපි විසින් මහා අකුසල් කරගන්නේ නැහැ. අපිට ද්වේෂයක් එන්න පුළුවන් බැඳපු කෙනා ගැන. එහෙම අකුසලයක් තියෙනවා. නමුත් ඒක ලෙහන්න පුළුවන්නේ. මේ බන්ධනේ ලෙහන්න පුළුවන්. එහෙම නැත්තම් ආයුධයක් අරගෙන කපන්න පුළුවන්. මොකද බැඳුම පේන්න තියෙනවා. නමුත් තණ්හාවෙන් බැඳිච්ච බැඳුම කොතනවත් පේන්නේ නැහෙනේ. ඒ හින්දා ආයුධයක් අරගෙන ඒක කපන්න බෑ. ඉඩම කෙරෙහි මගේ තියෙන තණ්හාව ආයුධයකින් කපලා අයින් කරන්න බෑනේ. අතින් අල්ලලා ලෙහලා ඉවත් කරන්නත් බෑනේ. ඒ බැඳුම ලෙහන්න නම් හිතම තමයි හදන්න වෙන්නේ. ඒකයි මෙතන සඳහන් කරන්නේ. මේ බන්ධනේ කොච්චරද කියලා කිව්වොත් ජීවිතේ දුන්න අම්මා පවාත් හරිනවා මේක නිසා. තාත්තා පවාත් හරිනවා. එකම කුසින් බිහිවෙච්ච වැලි කෙලියේ එකට සෙල්ලම් කරපු, එකට ඉගෙන කියාගත්ත, එක පිඟානෙන් හුවමාරු කරගෙන කෑම කාපු සහෝදර පිරිස ඉඩමක් නිසා ඇති වුණ ආරවුලක් පදනම් කරගෙන සමහර වෙලාවට මැරෙනකන් මූණ දිහාවත් බලන්නේ. මැරිලා යනකන් අනිකාගේ ගෙදරට කරදරයක් වුණා කීවත් යන්නේ. සමහර දරුවෝ ඉන්නවා දරුවන්ට ඉඩකඩම් බෙදලා දෙන්න ගියහම තමන්ට ලැබුණ ටික හොඳ නෑ කියලා අම්මටත් කියලා යනවා මලගමටවත් එන්නේ කියලා. කියලා යනවා විතරක් නෙමෙයි අම්මා තාත්තා මැරුණා කියලා පණිවිඩයක් යවුවහම එහෙමවත් දෙන්නේ නැහැ. නමුත් මේ ඉඩම් කෑල්ල කාගේද මේක? පින්නතනි අපි ජීවත් වෙනකන් අපිට ජීවත් වෙන්න තැනක්, ජීවත් වෙන්න මොනවා හරි ආහාරයක් අවශ්‍ය නිසා ඉඩමක් කුඹුරක් වපුරගන්න තැනක් මිනිස්සුන්ට අවශ්‍ය නෑ කියන කාරණාව නෙමෙයි මේ කියන්නේ. නමුත් මේක මගේ කියලා දැඩිව අල්ලගත්තහම මේ ඉඩම් කෑල්ල මගේ කියලා අල්ලගත්ත කී දෙනෙක් මීට කලින් ඉන්නේ ඇද්ද? කී දෙනෙක් මේ ඉඩම් කොටස හින්දා අම්මා තාත්තා එක්ක රණ්ඩු වෙලා ඇද්ද? කී දෙනෙක් මේ ඉඩම් කොටස නිසා ආනන්තරීය කර්ම රැස් කරලා ඇද්ද අම්මා තාත්තා මරලා? කී දෙනෙක් මේ ඉඩම් කෑල්ල හින්දා නඩු කියලා ඇද්ද? නමුත් ඒ මිනිස්සු කවුරුවත් දැන් නෑ. ඒ අය මැරිලා ගිහිල්ලා. හැබැයි ඉඩම තියෙනවා. දැන් ආයේ පස්සේ වෙනත් පිරිසක් ඒ ඉඩම නිසාම ඒ බන්ධනය හින්දාම ආයෙත් මහා කර්ම ගොඩක් රැස් කරනවා. ඒ මිනිස්සු දවසක මැරිලා යනවා. ආයෙත් පස්සේ පරම්පරාවක කවුරු හරි මේ ඉඩම හින්දා පිහියෙන් එන ගන්නවා. මේ ඉඩම හින්දා ගහමරා ගන්නවා. බන්ධනයක තරම මොන තරම් අකුසල් කන්දක් රැස් කෙරෙව්වද? මොන තරම් යුතුයකම් ටික පසෙක දැම්මද? මහ පොළවේ කොටසකට ඇති වුණ බැඳීම නිසා. එහෙනම් අර බැඳුමට වඩා මේ බැඳුම ලොකුයි කිව්වේ ඒකයි. මාලයකට තියෙන බැඳීම, වලල්ලකට තියෙන බැඳීම, රං රිදී මුතුමැණික් වලට තියෙන බැඳීම. සමහර කෙනෙක් නොකා නොබී ඉන්නවා මාලයක් නැති වුනහම. නොකා නොබී ඉන්නවා වලල්ලක් නැති වුනහම. ඇයි ඔහු එහෙකට දැඩිසේ බැඳිලා ඉන්නේ?
මගේ මාලි, මගේ වලල්ල, මගේ මැණික මේ ආදී නොයෙක් දේවල් වලට බැඳිලා. ඒ බැඳුම ලෙහන්න හරි අමාරුයි. ඒ බන්ධනය නිසා ඔවුන් හුඟක් ප්‍රමාදයි. කරගත යුතු බොහෝ දේවල් ඒකින්ද ප්‍රමාද වෙනවා. සිල් රකින්න එක, ගුණ පුරණ එක හුඟක් අත්හැරිලා ගිහිල්ලා. බිරිඳකට තියෙන බැඳීම පින්නතුනි සංසාරේ කොච්චර අඳුරු කරගන්නවද? තණ්හාව නිසා, රාගය නිසා. අර එක තැනක අපේ භාග්‍යතුන් වහන්සේ තවත් තරුණයෙකුට කරුණු පැහැදිලි කරනවා. ඒ තරුණයාගේ බිරිඳ අයාලේ යන්න ගිහිල්ලා. නිතර නිතර බුදුන් දකින්න එන මේ තරුණයා විවාහ වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ දකින්න එන්නේ නැහැ. කාලයක් ගියහම ආයෙත් එනවා. බුදුරජාණන් වහන්සේ අහනවා පහුගිය කාලාන්තරයක් ආවේ නැත්තේ ඇයි කියලා. එතකොට කියනවා ස්වාමීනි පහුගිය කාලේ මම විවාහ වුණා. ඉතින් විවාහ වුණා කියන එක බුදුන් දකින්න යන්න බාධාවක් නෙමෙයිනේ. නමුත් මොහු සඳහන් කරනවා ස්වාමීනි ඇය විවාහ වෙලා මගෙත් එක්ක ආපු කාලේ ඉඳලා අනාචාරය යන්න පුරුදු වෙලා. ඉතින් ඒක මට මහා වේදනාවක්. මට ඒක මහා දුකක්. මට ඒක දරා ගන්න අමාරු කාරණාවක්. පින්නතුනි සමාජයේ ඇසුරු කරනකොට මේ වාගේ අත්දැකීම් අපට කොච්චර හම්බ වෙනවද? කී දෙනෙක් තමන්ගේ ජීවිත විනාශ කරගෙනද මේ වාගේ හේතු නිසා. සමහර කෙනෙක් බිරිඳ අයාලේ යනවා කියලා බීමට ඇබ්බැහි වෙලා. සූදුවට ඇබ්බැහි වෙලා. එහෙම නැත්තම් තමන්ගේ ජීවිතේ හානි කරගෙන. එහෙම නැත්තම් තව ජීවිත කීපයක් හානි කරලා බිරිඳත් මරලා, ඇගේ අනියම් පුරුෂයොත් මරලා, දේපොළත් විනාශ කරලා, තමනුත් පිරිහිලා හිරගත වෙලා. සමහරලාට දරු පිරිසක් අම්මත් නැතුව තාත්තත් නැතුව අතරමං වෙලා. ඒ දරුවෝ තව තව අයතින් කෙලෙසිලා විනාශ වෙලා. බන්ධනයක් කරපු දෙයක්. ආන් ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේවා තමයි මේ ලෝකේ තියෙන මහ බැඳුම් කියලා. අර තරුණයත් කියනවා බිරිඳ අයාලේ යනවා. බුදුරජාණන් වහන්සේ ඔහුට කරුණු පැහැදිලි කරලා දුන්නා. කරුණු පැහැදිලි කරාම ඔහු ඒ බිරිඳ පිළිබඳව තියෙන දැඩි බන්ධනය අත්හැරියා. බිරිඳ අයාලේ යනවා නම් ගියාවේ. නොයනවා නම් ඒත් කමක් නැහැ. නමුත් හොයන්න යන්නේ නැහැ. රණ්ඩු සරුවල් කරන්න යන්නේ. ඔහු පෙරසේම භාග්‍යතුන් වහන්සේ දැකලා අප උපස්ථාන කරලා බොහෝ කුසල් රැස් කරගත්තා. හැබැයි පස්සේ බිරිඳත් ස්වාමියා වෙනස් වුණේ කොහොමද කියලා හොයලා ඇයට ලැජ්ජාවක් ඇති වුණා. මම ගැන බුදුරජාණන් වහන්සේ දැනගත්තද කියලා. එහෙම හිතලා ඇයත් ඇගේ අනාචාර කටයුතු ටික නතර කරලා දැම්මා. නමුත් පින්නතුනි භාග්‍යතුන් වහන්සේ වගේ උත්තමයන් වහන්සේ නමක් මුණ ගැහුනේ නැත්තම් ඔහුගේ ජීවිතේට මොකක් වෙයිද? එතෙන්ටයි අපි යන්න ඕනේ. අපේ පින්නතු නහල ඇති ධර්මයේ තුලින් මේ වගේම එක පුරුෂයෙක් තමන්ගේ බිරිඳට පුදුම බැඳීමක් තියෙනවා. නමුත් ඇය ස්වාමියාගේ සහෝදරයත් එක්ක අනියම් සම්බන්ධතාවයක් තියෙනවා. අන්තිමට ඇයම ඔහුට යෝජනාවක් කරනවා ඔබේ සහෝදරයා මරන්න. මේක ඔහු දැනගත්තොත් හොඳ නෑ කියලා. අර පුරුෂයාට මේ කොහෙන්ද හොයාගත්ත බිරිඳට කලින් තමයි තමන්ගේ සහෝදරයා හම්බුනේ. ඒ සහෝදර බැඳීම පසෙක තියලා
රාගයට තියෙන බැඳීම නිසා ඔහු විසින් සහෝදරයව මැරුවා. නමුත් ඔහු බිරිඳට පුදුම විදිහට ආදරී. මැරුණ කෙනා මැරිලා ගිහිල්ලා ගැරන්ඩියෙක් වෙලා ඉපදුනා. දැන් බලන්නකෝ මේ බැඳීම කරපුදී ගැරන්ඩි ආත්මික ඉපදිලා. දැන් ගැරන්ඩියා මේ ගෙදර එනවා. ඇවිල්ලා වහලෙට ගොඩ වෙලා මේ කාන්තාව කොහෙද ගෙදර ඉඳගෙන ඉන්නේ? කොහෙද නිදාගෙන ඉන්නේ? කොතනද ගෙදර වැඩක් කරන්නේ? වහලි දිග, ගස් දිග ඇය ඉන්න තැනට ඇවිල්ලා හරියටම ඇගේ ඇඟට වැටිලා ඇඟ වටේ පැටලෙනවා. දැන් මේක ඇයට ලොකු කරදරයක් වුණා. ඇය අන්තිමට තීරණය කළා මේ වෙන කවුරුවත් නෙමෙයි මැරිච්ච මගේ ස්වාමියාමයි. අර පුරුෂයාට කියලා ගැරන්ඩියා මැරුවා. ගැරන්ඩියා මැරෙන්නෙත් ඇය ගැන සෙනෙහසින්. ගැරන්ඩියා වැස්සියෙකුගේ බඩේ උපදිනවා. වහු පැටියෙක්. දැන් වහු පැටියා මේ ගෙදරම වැස්සිගේ බඩේ ඉපදිලා ඇය යන පස්සෙන් එනවා. කොහාටද යන්න මගට බහින්නේ? ඇය පස්සෙන්. අන්තිමට ඇයට නමකුත් පට බැඳුනා. අන්තිමට ඇය තීරණය කළා මේත් ඔහුම තමයි. වහු පැටියත් මැරුවා. වහු පැටිය මැරිලා ගිහිල්ලා බැල්ලිගේ බඩේ ඉපදුනා. දැන් බලු පැටියෙක් හැටියට ඉපදිලා මේ කාන්තාව යන පස්සෙන් එනවා. අන්තිමට කාරණාව තේරුම් අරගෙන බල්ලත් මැරුවා. දැන් බලන්න බැඳීම සංසාරයට කරපුදී තිරිසන් ආත්මවල උපද්දව ඒත් මේ රාග තණ්හාව අත්හැරෙන්නේ නැතුව මරුන් කකා ඒත් එනවා. මේ තිරිසන් ජීවිතේ කොච්චර දුක් විඳින්නේ නැද්ද? නමුත් අර බන්ධනය දැන් තේරෙනවද ලණුවෙන් බැඳට වඩා ලොකු බැඳුමක් එතන තියෙනවා කියලා. අපේ ගංගෙවල් වල ජීවත් වෙනකොට අපි හරියට දකිනවා සමහර අය මැරිලා പ്രേත ආත්මවල උප්පත්තිය ලැබලා ආපහු ඒ ගෙදරටම ඇවිල්ලා ගෙදර අයටත් කරදර කරනවා. ඒ ඉඩකඩම් වල ඇවිල්ලා ඉන්නවා. ජනේ නායටත් කරදර කරනවා. වගා කරන දේවල් හරියන්නේ නැතුව යනවා. මේ වාගේ ප්‍රශ්න ගමක ගෙදරක අරගත්තාම කොච්චර තියෙනවද? බැඳීමක හැටි. එතකොට പ്രേතාත්මයකත් උප්පත්තිය ලබන්න, තිරිසන් ආත්මයකවත් උපද්දන්න, නිරයකත් උපද්දවන්න හේතු වෙනවා නම් මේ බැඳීම, ඒ බැඳීම තුල හිර වෙන්න ඕනේද කියලා යහන්නේ. නමුත් ප්‍රඥාව නැති තණ්හාව වැඩි සත්වයා ඒ තුලම ඇලිලා ගෙල්ල ජීවත් වෙනවා. දරුවන් පිළිබඳව තියෙන බැඳීමත් එහෙමයි. සමහර අයට උමතු තත්වයේ පවා ඇති වෙනවා දරුවන් නැති වුණාම. පටාචාරගේ කතාව හොඳ උදාහරණයක්. නමුත් ඇය සසර බොහෝ පින් කරලා තිබුණා. අපි අතරත් එහෙම අය ඉන්නවා. තාමත් වැළපෙනවා. තාමත් උමතු වෙලා. බන්ධනයක තරම. ඒ බන්ධනය නිසා ඇති වුණ උමතු භාවයේ බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතෙන් ඵල නෙලන්න ඉඩක් දීලා නැහැ. මොන තරම් අවාසනාවන්ත තීරණමක් අත් වෙලාද සසර පිළිබඳව දන්න කෙනෙකුට ඒක තේරෙනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ සාරත්ත රත්තා මණි කුණ්ඩලේසු පුත්තේසු දාරේසුච යාපෙක්කා. අඹු දරුවන්ට තියෙන බැඳීම, රන් රිදී මුතු මැණික් වලට තියෙන බැඳීම මේ දඬු කඳේ දැම්මට වඩා, වර පට වලින් බැඳකට වඩා, නොයෙක් රැහන් වලින් ගැට ගැහුවට වඩා ඊටා භයානක බන්ධනයක් කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඊටා දැඩි වූ බැඳුම්
සිඳ දැමීම කියන කාරණාවටත් නුවණැත්තෝ ඊතා දැඩි බැඳුම් සිඳ දමා කම් සැපෙහි බලාපොරොත්තු හැර දමා පැවිදි වෙනවා කියලා. දෙවනි උදානය. දැන් අර අපි මේ කතාවේ මුලින්ම සඳහන් කරපු තරුණයා මේ බන්ධනේ කඩලා දැම්මා. බිරිඳ බල කරනවා ඉන්න කියලා. ඔහු කල්පනා කරනවා මේ විදිහට ජීවත් වෙන්න ගියොත් මට මේ සංසාරේ හුඟක් දුක් විඳින්න වෙනවා. අතරමං වෙන්න සිද්ධ වෙනවා. මොකද පින්නතුනි එහෙම හිතුවේ දරුවෙක් නිසා, බිරිඳක් නිසා, ස්වාමී ක්‍රස් කරන පව් කන්දරාව ගැන හිතලා බලන්න. කොච්චර බොරු කියන්න ඕනේද? බිරිඳගෙන් බේරෙන්නත් සමහර වෙලාවල් වල බොරු කන්දරාවක් කියවන්න ඕනේ. දරුවන්ගෙන් බේරෙන්නත් බොරු ගොඩක් කියන්න ඕනේ. සමහර වෙලාවට ගමනක් ගිහිල්ලා එනකොට කෑමට මොකවත් ගෙනත් දෙන්න බැරි වෙලා. ඉතින් ළමයි ඇවිල්ලා අහනවා ඇයි ගෙනාවේ නැත්තේ විවිධ ප්‍රශ්න. අන්තිමට දැන් දරුවන්ට බොරු කියන්න සිද්ධ වෙනවා. එන්න පරක් වෙච්ච කාරණාවල්, නොආපු කාරණාවල් බිරිඳ ප්‍රශ්න කරන්න ගත්තාම ඒකෙන් බේරෙන්න බොරු වැලක් කියන්න සිද්ධ වෙනවා. මේවා සාමාන්‍ය අපේ ජීවිතවල අත්දැකීම් තියෙන දේවල්. කොච්චර බොරු කියන්න වෙනවද? කොච්චර වංචා කරන්න සිද්ධ වෙනවද? කොච්චර දූෂණ භීෂණ කරන්න සිද්ධ වෙනවද? කොච්චර ප්‍රාණඝාත කරන්න සිද්ධ වෙනවද? දරුවෙක් පාසලකට දාගන්න ගියත් වර්තමානයේ සෑහෙන්න බොරු කියන්න සිද්ධ වෙනවා. රැකියාවක් හොයලා දෙන්න ගියත් බොරු කන්දරාවක් කියන්න වෙනවා. නමුත් අර බැඳීම නිසා මේ කියන බොරුවක් ගානේ මං සතර අපායට නේද කියන කාරණාව අමතක වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ මුසාවාදයේ පිළිබඳව දේශනා කළේ යමෙක් බොරු කියනවද මහණෙනි ඔහුට මේ ලෝකේ නොකල හැකි පවක් නැහැ කියලා. ඒ තරම්ම භයානක තැනක තියෙනවා. දැන් මොහු සතුටු වෙනවා මම ඒ බන්ධනේ කඩලා දැම්මා කියලා. මං ඒ බන්ධනයෙන් මිදුණා කියලා. ඒතං දල්හං බන්ධන මාහු ධීරා ඕහාරිනං සිතිලං දුප්පමුංචං ඒතම් පිචෙත්වාන පරිබ්බජන්ති අනපෙක්කිනෝ කාම සුඛං පහය. ඒතම්පි දල්හං ඒතං දල්හං බන්ධන මාහු ධීරා. ධීරා කියලා කියන්නේ නුවණැත්තට. නුවණැත්තා විසින් මෙන්න මේ බන්ධන ඕහාරිනං සිතිලං දුප්පමුංචං බිඳලා දානවා, කඩලා දානවා, කපලා දානවා. හැබැයි කොහොමද මේ බන්ධන කැපුවේ? අපි මුල් ගාථාවේ සඳහන් කළා වරපට වලින් කරලා තියෙන බැඳුම පේනවා. ඒ නිසා අවි ආයුධයෙන් කපන්න පුළුවන්. නමුත් මේ බන්ධන කපන්න බෑ කියලා. නමුත් නුවණැත්තට පුළුවන් ඒ බන්ධනත් කපන්න. එතකොට නුවණ ප්‍රඥාව තියෙනවා නම් ඔහු කොහොමද ඒ බන්ධනේ කපන්නේ? ප්‍රඥාව නැමැති කඩුවෙන් කපනවා. අපිට අතට අහු වෙන කඩුවෙන් ඒක කපන්න බෑ. නමුත් ප්‍රඥාව නැමැති අවියෙන් මේක කපන්න පුළුවන්. අන්න ඒ නිසා සඳහන් කළා නුවණැත්තෝ ඊතා දැඩි බැඳුම් සිඳ දමා කම්සුවේහි බලාපොරොත්තු හැර දමා පැවිදි වෙනවා කියලා. එහෙනම් අපි උදාහරණයකට කතා කරපු නිදහන කතාව මෙතන. බිරිඳ මෙච්චර ඉල්ලීම් කරනකොට තමන්ගේ සසර මූණ පාණ්ඩ වෙන දුක්ඛන්දරාව ගැන හිතලා මහ රාත්‍රියේ නැගිටලා සියල්ල අතහැරලා ගිහිල්ලා පැවිදි වෙලා භාවනා කරලා ධ්‍යාන පවා උපදවා ගත්තා. ඔහු පස්සේ කාලේ ඒ ධ්‍යාන සුවයම භුක්ති විඳා. ඒ සුවය තුල gedara තිබිච්ච හිරිහැර මොකවත් නැහැ. පිරිසකට කණ්ඩ හොයලා පෝෂණය කරන්න ඕනේ වුණෙත් නැහැ. බඩගිනි ආවොත්
පාත්‍රය අරන් මගට බැස්සහම ආහාර ටිකක් නොදෙන කෙනෙක් නෑ. අවශ්‍ය නැත්තං නොයන්න පුළුවන්. අවශ්‍ය නම් ගිහිල්ලා එන්න පුළුවන්. නමුත් ගෙදර හිටියනම් ඒක ඒ වගේද? ගෙදර හිටියනම් එහෙම සුවයක් නෑ. කැමති තැන නිදහසේ සැරිසරනවා. රකින්න බලන්න ආරක්ෂා කරන්න ඔහුට කිසිම දෙයක් නෑ. හරි අපූරු කාරණාවක් ධර්මයේ සඳහන් කරනවා. මේ කරුණු පැහැදිලි කරන්න. ඉතා දුප්පත් ගම් ප්‍රදේශයක පිහිටලා තිබිච්ච ආරණ්‍යයකට දුර බැහැරින් ස්වාමින් වහන්සේ නමක් වඩිනවා. ඒ ස්වාමින් වහන්සේ මේ ආරාමේ භික්ෂූන් වහන්සේලාත් එක්ක පිණ්ඩපාතේ වැඩියා. එදා මහ ලොකුවට දානි හම්බෙන්නේ නැහැ. බොහෝම දුප්පත් ගම. පිට්ටු ටිකක්, රොටි කෑල්ලක්, මඤ්ඤොක් කාලයක්. මේ වගේ දෙයක් තමයි දානෙට ලැබෙන්නේ. අර ආගන්තුක භික්ෂුන් වහන්සේ කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේලා මෙහි බොහෝම දුකසේ නේද ජීවත් වෙන්නේ? රසට පෝෂණ ගුණයට ආහාරයක්වත් ලැබෙන්නේ නැහැ නේද? ස්වාමීනි, මම හිටපු පැත්තේ බොහෝම ප්‍රණීත විදිහට දන් ලැබෙනවා. අපි වඩිමු දෙහි කියලා. ඒ වෙලාවේ අර ස්වාමීන් වහන්සේ සඳහන් කළා, හොඳයි කියලා. වඩිමු. පහුවදත් පිණ්ඩපාතේ වැඩියා. පහුවදත් අර විදිහටම දානෙ ලැබුණා. දැන් ඒ දානෙ ටික වළඳලා දැන් ස්වාමීන් වහන්සේලා වඩිනවා. වඩිනකොට දැන් ආරාමයට යන පාරේ නෙමෙයි වඩින්නේ. වෙන පාරක. එතකොට අර ආගන්තුකව ආපු භික්ෂුව අහනවා, කොහෙද අද ඔය වඩින්නේ කියලා. ලොකු හාමුදුරුවෝ කියනවා, දැන් ඔය ආශ්මතුන් කීවනේ ඔබ වහන්සේ වැඩ ඉන්න පැත්තට වඩිමු කියලා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ අහනවා, දැන් ඔය එහාටද වඩින්නේ කියලා. ඔව් කිව්වා. ඔහොම කියලා ඇහුවා. එහෙනම් වෙන මොනවද? ඇයි වෙන ගණ්ඩ දෙයක් නැද්ද ගෙනියන්න? උන්වහන්සේ පෙන්වුවා පාත්‍රෙයි සඟල සිවුරයි. මට තියෙන්නේ මෙච්චරයි. ඒ දෙකම මම අරන් ඇවිල්ලා ඉන්නේ. ආපහු ආරාමයට ගිහිල්ලා ගේන්න දෙයක් මට නැහැ. බලන්න මොන තරම් නිදහස්ද කියලා. කොයි තරම් සැහැල්ලුද කියලා. නමුත් අපිට ගෙදරින් යන්න වුණොත් කොච්චර දේවල් තියෙනවද ගෙනියන්න. එහෙමනම් මේ බැඳුම් අත්හැරලා නිදහස් වෙච්ච කෙනා මොන තරම් නම් සුවයක් භුක්ති විඳිනවද? කාට වග කියන්නේද? වග කියන්න කෙනෙකුත් නැහැ. හුදකලා වූ තනි ජීවිතයක්. අර පුද්ගලයා ගෙදර දාලා ගිහිල්ලා ධ්‍යාන සුවය ලැබලා ඉන්නේ. මේ ධ්‍යාන සුවය කියන එක කොච්චරද කියන එක විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒක ධ්‍යානයක් ලැබපු කෙනෙක්ම විස්තර කරන්න ඕනේ. ඒ තරම් සුවයක්. නමුත් ඒ සැපය ලැබුණේ අත්හැරපු නිසා. අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා, මහණෙනි, මතු යම් දවසක මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් මොනවද අත්හරින්න කියලා කිව්වි? සුළු සැප අත්හරින්න කිව්වා. පොඩි සැප අත්හරින්න කිව්වා, ලොකු සැපයක් වෙන්නේ. මොනවද එතකොට මේ සුළු සැප කියලා කිව්වේ? අපි ගිහි ජීවිතයක ජීවත් වෙනකොට, පංචකාම සම්පත් එක්ක ජීවත් වෙනකොට, ඇහැ පිනවනකොට, කන පිනවනකොට, දිව, නහය, කය මේ පිනවීම තුල ඇත්තටම අපිට සැපයක් නැද්ද? මිනිස්සුන්ට මේවා අත්හරින්න කියලා කීවට ඇයි මිනිස්සුන්ට අත්හරින්න බැරි? සැපයක් නැත්තටම නැතිනම් මිනිස්සු ඇත්තටම අත්හරිනවා. නමුත් මේ ගිහි ජීවිතවල සැපයක් ඇත්තෙම නැද්ද? තියෙනවා. සැපයක් මේ පංචකාමයේ තුල සැපයක් තියෙනවා. ඒ තියෙන නිසායි අපි මේ ගිහි ගෙදරට වෙලා ඉන්නේ. නමුත් එතන ලොකු සැපයක් නැහැ.
පොඩි සැපයක් තියෙන්නේ. ඒ සැපය නිසා හුඟක් දුක් විඳින්න සිද්ධ වෙනවා. සුළු සැපයක් තියෙනවා, මහ දුකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සුළු සැප අත්හරින්න. මොකටද? මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවා නම්. දානයේදී කල්පනා කරන්න. අත්හැරීමනේ තියෙන්නේ. නමුත් පින්නතුනි හරියට අත්හැරියොත් කොච්චර ආනිසංස ලැබලද? මනුස්ස ලෝකේ කරන්න තියෙන ලොකුම අකුසලය ආනන්තරීය කර්මය. කොච්චර කාලයක් දුක් විඳින්න වෙනවද? දුක් විඳින්න වෙන කාලයේ අන්තර්කල්ප 1යි. මොකද ආනන්තරීය කර්මයක් කරාම අවීචියනේ උපදින්න වෙන්නේ. ඒක නවත්තන්න මේ ලෝකේ කෙනෙක් නැහැ. ඒකාන්තයෙන් අවීචියට යන්නම වෙනවා. අන්තර්කල්පයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. පින්නතුනි එක ආනන්තරීය කර්මයක් අනිවාර්යෙන් අවීචිය උපද්දවනවා නම් නවත්තන්න කෙනෙකුත් නැත්තම් අපි මුලින්ම කතා කරපු මේ පංචකාමයේ වෙනුවෙන් අම්මා තාත්තා මරණ දරුවෝ කොච්චර ඉන්නවද? එතකොට සුළු සැපයක් නේ. ඉඩම් කෑල්ලක් හින්දා. ඉල්ලපු මුදල දුන්නේ නැති හින්දා. ගෙදර හම්බුනේ නැති හින්දා. මේ දිරලා ගිහිල්ලා තියෙන පරණ ගෙයක්. නමුත් ඒක මට දුන්නේ නැහැ කියලා සමහරට මව්පියෝ පාව මරනවා. එහූ පුද්ගලයාත් ඒ ඉඩම ගේ අරගෙනත් හෙට මැරිලා යන්න පුළුවන්. නමුත් සුළු සැපයක් හොයන්න ගිහිල්ලා අවීචියේ උප්පත්තිය ලැබලා අවුරුදු වලින් ගත්තොත් අවුරුදු කෝටි කීයක් දුක් විඳින්න සිද්ධ වෙයිද? නවත්තන්න කෙනෙක් නැහැ. නමුත් අන්තර්කල්පයයි කියලා කියන්නේ මහා කල්පයක් ඇතුලේ අන්තර්කල්ප 256ක් තියෙනවා. එහෙනම් 256න් එක කොටසක් තමයි ආනන්තරීය කර්මය නිසා නිරේ ඉන්න වෙන්නේ. අවීචි. අවශේෂ කර්ම වලට නැවත නැවත නිරේට යන්න පුළුවන්. ඒ මනුස්ස ලෝකේ කරපු ලොකුම පවනේ. නමුත් පින්නතුනි අපේ ධර්මයේ කුසල් පිළිබඳව සඳහන් කරනකොට කොහොම පැහැදිලි කරලා තියෙනවද? එක පුද්ගලයෙක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්න සුගන්ධ කුටිය සුවඳ දුමින් සුවඳවත් කරපු නිසා මහා කල්ප 30000ක් සුගතියේම සැරිසරනවා. මහා කල්ප 30000ක් සංසන්දනය කරලා බලන්නකෝ. ආනන්තරීය කර්මයේ මේ ලෝකේ කරන්න තියෙන ලොකුම පාප කර්මය කරලා අන්තර්කල්පයයි දුක් විඳින්නේ. මහා කල්පේ අන්තර්කල්ප 256න් එකයි. නමුත් සුගන්ධ කුටිය සුවඳවත් කරලා එවන් මහා කල්ප 30000ක් සුගතියෙම උපදිනවා. එතකොට ඒ පින මනුස්ස ලෝකේ කරන්න තියෙන ලොකුම පින්කමද? ලොකුම පින්කම නෙමෙයි. නමුත් ඒ වාගේ පින්කමක් මනුස්ස ලෝකේ කරන ලොකුම පාප කර්මයට වඩා හරි බලවත්. සුමන මල්කරු පිළිබඳව අපේ අයට මතක ඇති. අපේ බුදුරජාණන් වහන්සේට සමම්පිච්ච මල් මිටි 8ක් පූජා කළා. මහා කල්ප ලක්ෂයකට ආසන්න තරම් කාලයක් සුගතිය උපදිනවා. අන්තිමට පසේ බුද්ධත්වයට ලැබෙනවා. ඒ සඳහා පෙරපිරූ පාරමිත් තියෙනවා. එහෙනම් ස්වල්ප දෙයක් උනත් ප්‍රඥාව යොමු කරගෙන මනාව කරපු පූජාව කොයි තරම් ආනිසංසයක් ගෙනල්ලා දෙනවද? සුමන මල්කරු මල් විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේට පූජා කළේ. මලුත් එක්ක ජීවිතෙත් පූජා කළා. බිම්බිසාර රජුරවන්ට ගෙනියන මල් අද රජුරවන්ට මල් ගෙනිච්ච නැත්තම් මරන්නත් පුළුවන්.
හිරේ දාන්නත් පුළුවන්. මැරුවත් කමක් නෑ. භාග්‍යතුන් වහන්සේට මල් පූජා කරලා. සමන මල්කරු එහෙම හිතුවේ. සිල් සමාදන් වෙනකොට මහා ආනිසංසයක් ලබන්න කොහොමද සමාදන් වෙන්න කිව්වේ? දිවි හිමියෙන් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා. දිවි හිමියෙන් හොරකම් කරන්නේ නැහැ කියලා. සිල්පද පහම එහෙම තමයි සමාදන් වෙන්න ඕනේ. දිවි හිමියෙන් කියලා කියන්නේ මගේ ජීවිතේ නැති කලත් මේ සීලය කඩන්නේ නැහැ. ඒ කියන්නේ ජීවිතෙත් අත්හැරලා සිල් රකින්නයි පුරුදු වෙන්නේ. හැබැයි ආනිසංසය කොහොමද දේශනා කළේ? හරියටම හිත පිහිටව ගත්තනම් මම මැරුවත් මේ සිල්පදේ කඩන්නේ නැහැ කියලා. හැබෑවටම කෙනෙක් ඇවිල්ලා මැරුවොත් සඳහන් කරනවා මරණ තුරු දැනෙනවා නම් වේදනාවක්. ඒ වේදනාව විතරයි. මරණයත් එක්කම සුගතිය උපද්දවනවා කියලා. එතකොට මම පෙර කරගත්ත පවුත් තියෙනවා. නමුත් ජීවිතේ නැති කලත් මේ සිල්පදේ කඩන්නේ නැහැ කියලා හෘද සාක්ෂියට එකඟවම දෙන පොරොන්දු වෙලා ඉවර වෙනකොට පිටිපස්සෙන් මැරුවොත් උපදින්නේ සුගතිය කියලා සඳහන් කරන්නේ. සුළු සැපයක් තරින්න මහණෙනි මහත් වූ ලාභයක් වෙන්නේ. එහෙමනම් පින්නතුනි මේ සංසාරේ දැඩි බැඳුම් මොනවද කියන කාරණයි මේ කෙටියෙන් ඊටාම ස්වල්පයක් සාකච්ඡා කළේ. දඬු කඳට දාපු එක, යකඩින් බැඳපු එක, රැහන් වලින් බැඳපු එක, බැබුස්තන ලණුවෙන් බැඳපු එක, හිර කරලා ගැට ගහලා හෙලවෙන්න බැරුව දාලා තියෙන බන්ධන මහණෙනි ඒවා බන්ධනද කියලා භාග්‍යතුන් වහන්සේ ඇහුවේ. ඒව නෙමෙයි බන්ධන. මෙන්න මේ ඉඩකඩම්, දේපොළ, දූදරු, අඹදරු, මේ ස්වාමි භාර්යාව මේ වස්තුවට සජීවී අජීවී නිශ්චල චංචල දේපලට තියෙන බැඳුම තරම් බැඳුමක් මේ ලෝකේ තව නැහැ කියලා දේශනා කරන්නේ. මේ සඳහන් කරන කරුණු ප්‍රායෝගික ඔබේ ජීවිතය තුළ මීට වඩා ඔබට හිතලා බොහෝ කරුණු රැස් කරගන්න පුළුවන්. සමාජයේ ඔබ ඒ වාගේ අත්දැකීම් ඕන තරම් ලබනවා. ධර්මයත් එක්ක ගලපුවාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේම නේද මේ වෙලා තියෙන්නේ කියලා හිතෙනවා. ඒ දේවල් දැකලා එහෙම හිතලා අපේ ජීවිතේ එයින් ඈත් කරගෙන බුද්ධාන්තරයක මනුස්ස ජීවිතයක් ලබනවා කියලා කියන්නේ වචනයෙන් කියන්න බැරි තරම් වාග්ය සම්පන්න අවස්ථාවක්. ඒ අවස්ථාව මොහොතින් මොහොත අපට අහිමි වෙමින් තියෙන්නේ. පංචකාමයේ හිමි කරගන්න දඟලන හැම මොහොතකම අපේ ජීවිතය අහිමි වෙමින් තියෙනවා. වටිනාම සම්පද ජීවිතය අහිමි වෙමින් තියෙනකොට අපි මෙලව දාලා යන පස්කම් හිමි කරගන්න පව් කරනවා. නමුත් ඥානවන්තයා ඒක නුවණින් දැකලා කල යුත්තේ මනාව තීරණය කරනවා. ඔබත් ඒ නිසා ඥානවන්තයෙක් වෙන්න. මේ ලෝකේ ඉපදිලා කරන්න තියෙන හොඳම දේ කරන්න. සාමාන්‍ය දේවල් කරනවට වඩා හොඳම දේ කරන එකයි වටින්නේ. හොඳම දේ සසර කෙටි කරගන්න ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඒ කාරණාව හිතලා තමන්ට ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයෙන් කළ යුතු හොඳම දේ සම්පූර්ණ කරලා තමන්ගේ සංසාරෙට හොඳ සාධාරණයක් කරලා බොහොම සතුටින් මෙලවින් නික්මෙන්න පුළුවන් ජීවිතයක් ගෙවලා සසරින් එතරට යන්න උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ධර්මයේ දානය කරවලා රැස් කරගන්න උතුම් කුසල ශක්තිය අපිට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වය ආනමඩුව ධර්මපාලී පදිංචි AHM මදුපාලිකා අබේරත්න මැණිකේ ඇතුළු පවුලේ ඥාතීන් විසින් උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. නිදන ප්‍රාප්තියට පත්වන JAA ජයකොඩි මහත්මයා
AHM ටිකිරි බණ්ඩා, DM පොඩිමැණිකා, JAM ජයකොඩි හා මේරිනෝනා, AHM පුංචි බණ්ඩා හා DM කව්වම්මා යන දෙමව්පියන්ට ඥාතීන්ට මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර සෙත් ප්‍රාර්ථනා කරනවා. JA ගිනුකි ගිහන්සා දයාබරණීය දියණිය, JA ගිනුක ගිහන්සිට ආදරණීය පුතාට, JA සනුක බිහාන් පුතණුවන්ටත්, AHM නිසාල් ගුණතිලක විදේශගතව සිටින සහෝදරයාටත්, AHM ජයසිරි පියාණන්ටත් රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන අතර AHM බණ්ඩාර මැණිකේ මෑණියන්, දේශකයාණන් වහන්සේ ඇතුළු දේශනාව ශ්‍රවණය කළ ඒ සඳහා පැමිණිච්ච සියලුම ඥාති හිතවතුන්ටත් මේ කුසල ධර්මයත් උතුම් රත්නත්‍රී ආශිර්වාදයත් ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අපි රැස් කරගත්ත උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත්, බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් පින් හා දීර්ඝායුෂ සඳහා හේතු වේවා. ඒ සියලු දෙනාටමත් ඔබ අපි හැම කෙනෙකුටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු.